ආයුබෝවන් සුබ දැසනක්. අද මේ මාසේ 18 වෙනිදා ඔබට මතකයි මීට අවුරුදු 11කට කලින් අද වගේ දවස. අවුරුදු 30ක් තිස්සේ අහන්න බලාගෙන හිටපු ආරංචිය සුබ ආරංචිය ඔබත් මමත් ඇහුවා. ඔබ කිරිබත් ඉව්වා, කැවුම් ඉව්වා, පාරට බැස්සා. ජාතික කොඩි අරගෙන එකවන්ව හුරේ ළමින් පාරේ ගියා. ඒ අන් කිසිවක් නිසා නෙවෙයි ත්‍රස්තවාදයේ පරදවල මානවවාදයේ ජයග්‍රහණය කරපු ආරංචිය ලැබිච්ච නිසා. එක් පුද්ගලයෙක්ට එක් ජනවර්ගයකට එරෙහි සටනක් නොවේ ත්‍රස්තවාදයට එරෙහි සටනයි මනුෂ්‍යත්වය වෙනුවෙන් කළේ. අවසානයේදී මනුෂ්‍යත්වය ජයග්‍රහණය කළා. LTTE සංවිධානය කියලා කියන්නේ ලෝකේ බලගතුම සහ කුරුණුම ත්‍රස්තවාදී සංවිධානය විතරක් නෙවෙයි මේ නවයටත් විජිතවාදයේ බලල්ලතක් කියන කාරණාව තහවුරුයි. ඒක නිසා මේ විදේශීය සාධක විදේශීය දේශපාලන සාධක සියල්ල කළමනාකරණය කරලා ලෝකේ ආර්ථික අර්බුදයක් ආර්ථික අවපාතයක් පවතිද්දී ඒ සියල්ල තුලනය කරමින් පීඩාවන් අභියෝගයන් ජයග්‍රහණය කරමින් මහින්ද රාජපක්ෂ කියන ජනාධිපතිවරයා ඒ මොහොතේදී ඒ සටනට නායකත්වය දුන්නා. අද ඒ වන විට අවුරුදු 11කට පස්සේ නැවත වතාවක් සිහිපත් කරනවා ලංකාදීප පුවත්පත මේ අද පිටුවක් පුරා පළ කරන ඡායාරූප දුටුවම ඒ 30 අවුරුදු යුද්ධයේ ජයග්‍රහණය කෙතරම්නම් වටිනවද ලාංකීය ජාතියට අපට ජාති ભેදයෙන් තොරව කියන කාරණාව නැවත වතාවක් මතක් වෙනවා. යුද ජයට 11 වසරයි කියලා ලංකාදීප පුවත්පත පිටුවක් පුරා ඡායාරූප පළ කරනවා. මාවිල් ආරු සටනෙන් තමයි තීරණාත්මක ගමන් මඟ ආරම්භ වෙන්නේ. මේ සටන සඳහා සේනා විධායක විදියට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයා, ඒ වගේම ආරක්ෂක ලේකම් විදියට වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා, ත්‍රිවිධ හමුදාපතිවරුන් ඇතුළු නමින් මෙතකයි කියා කිව නොහැකි විශාල ප්‍රමාණයේ විරුවන් පිරිසක් කැප වුණා. ඒ විරුවන් සියලු දෙනා අපි අද උදේ පත්තරේ ආරම්භයේදීම කෘතවේදීව සිහිපත් කරනවා. ඒ වගේම මාතෘ භූමියේ නාමයෙන් ජීවිතේ පුදා හෙළූ ඒ විරුවන් සහ ඔවුන්ගේ පවුල්වල සියලුම දෙනාටත් අපි උත්තමාචාර පළ කරගෙනයි අද මැයි මාසේ 18 වෙනිදා මේ විදියට ජාතික පුවත්පත් වාර්තා කරන පුවත් විමසන්න සූදානම් වෙන්නේ. මාධ්‍යවේදී ප්‍රසාද් මංචු මාතෙක් ඉන්නවා පුවත් පොත්වල වැඩි විස්තර කියන්න පුවත්වල. අයිබන් ප්‍රසාද්. අයිබන්. සුබ දැසනක්. අද දිවෙන පුවත්පත වාර්තා කරනවා විජයග්‍රහණයේ සමරුම් උළෙල හෙට ජනපතිගේ ප්‍රධානත්වයෙන් හෙටයි පැවැත්වෙන්නේ උත්සවය. බත්තරමුල්ල රණවිරු ස්මාරකය අභියසදී අභිමානවත් ලෙස හෙට රණවිරු සමරුම් ජාතික උත්සවය පැවැත්වීමට නියමිතයි. ඊළඟට අද සහ හෙට ජාතික ධජ ඔසවලා මේ මානවවාදය ජයග්‍රහණය කරපු සියලුම දෙනාට කෘතවේදීත්වය පළ කරන්න කියලා අගමැති රටවැසියන්ගෙන් ඉල්ලනවා. වසර 30ක පමණ කාලයක් තිස්සේ ශ්‍රී ලංකාවේ පැවති කුඩු යුද්ධය නිම කර වසර 11ක් ගත වීම වෙනුවෙන් අදයි හෙටයි ගෙදර ඉස්සරහා ජාතික කොඩිය ඔසවන්න, වාහනවල කොඩිය ඔසවන්න. ඒ අතරේ මේ හොල්මන් තවම ඉවර වෙලා නැහැ කියලා පැහැදිලි වෙන පුවතක් වාර්තා කරනවා මව්බිම් පුවත්පත. ඒ තමයි ශ්‍රී ලංකාව ඊළාමයේ ලෙස හඳුන්වලා මහ කොමසාරිස්ගේ මෙදිහත් වීමෙන් ද ගාඩියන් පුවත නිවැරදි කරයි කියලා. ඒ අනුව ඊලාම් කියන වචනය භාවිත කරමින් ක්විස් එකක්, ඒ කියන්නේ සංචාරකයන් සඳහා ප්‍රශ්නාවලි තරඟයක් පවත්වලා තිබෙනවා ගාඩියන් පුවත්පතේ වෙබ් සංස්කරණය. එහිදී ඊලාම් is an indigenous name for which popular holiday island. ඒ කියන්නේ ඊලාම් කියන නමින් හඳුන්වන ජනප්‍රිය සංචාරක ගමනාන්තය මොකක්ද කියලා ප්‍රශ්නයක් ගාඩියන් ඔන්ලයින් එහෙම නැත්නම් වෙබ් පේජ් එකේ අහලා තියෙනවා. මේ දුටු ගමන්ම ක්‍රියාත්මක වෙලා තිබෙනවා ශ්‍රී ලංකාවේ මහ කොමසාරිස්වරිය, එහෙම නැත්නම් බ්‍රිතාන්‍යයේ සිටින ශ්‍රී ලංකාවේ මහ කොමසාරිස්වරිය. ඒ අනුව එය නිවැරදි කරලා තියෙනවා ශ්‍රී ලංකා බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා මහ කොමසාරිස් සරෝජා සිරිසේන මහත්මිය ද ගාඩියන් පුවත්පතේ කර්තෘවරයාට කරපු දැනුම් දීමකට අනුව වහාම ඒක ඉවත් කරලා තියෙනවා. අද දිනස් එතනදී වැදගත්ම වෙන දෙයක් තමයි දැන් රජයක් විදියට ගත්ත පියවරක මොකක්ද? මොකද අපි දන්නවා මීට කලිනුත් පොඩි සංවිධානයේ බලල්ලත් ක්‍රියාත්මක වුණ රටවල් කිහිපයකම මේ වගේ ප්‍රවෘත්ති මැව්වා. නමුත් නිහඬව හිටියා ඒ පැවති ආණ්ඩු. ඒතකොට මොකද වුනේ? ඒවා ස්ථාපිත වුණා, ඒවා සමාජගත වුණා. නමුත් නිවැරදි කිරීමක් වුණේ නැහැ. රටවල තානාපති කාර්යාල, විදේශ අමාත්‍යාංශයේ තියෙන මේ වගේ දේවල් වලදී නිවැරදි කරන්න. වහාම නිවැරදි කරා. ඉන්පසු මම හිතන්නේ ඔවුන් ඒ ඉවත් කරලා තිබුණා. ඒ ප්‍රකාශය මොකද ඔවුන්ගේ අර තියෙන ප්‍රශ්නාවලියෙන් සහ පිළිතුරෙන් ඒක ඉවත් කරලා තිබුණා. ඒක ඉතින් වැදගත් දෙයක්. ඔබ කතා කරා මීට වසර 11කට පෙර පැවති ඒ අවස්ථාව. ඒත් වශයෙන් දැන් වසර 11කට පසුව යලිත් එක්තරා අභියෝගයක් අපිට ඇවිල්ලා තියෙනවා දිනෝෂ යුද්ධයේ වෙනත් විදියකට. ඇසට පේන්නේ නැති දෙයක්, වෛරසයක්.
ඊටත් මුහුණ දෙනවා අර පෙර පරිදිම. ඒ නිසා මම හිතන්නේ ඒ එදා ගත්තු ඒ ජවය ගැම්ම ජාතියක් වශයෙන් ශ්‍රී ලාංකිකයින්ගේ කැපවීම අදටත් අවශ්‍ය අදටත් වළංගු වෙලා තියෙනවා. මම හිතන්නේ ඒක නිසා ඒ විජයග්‍රහණයේ සමරුම සමරන්න ඕන මෙවර තියෙන මේ අභියෝගය ජය ගැනීමේ අදිරින් කියලා අපි ඉල්ලීමක් කරන්න කැමතියි සියලුම දෙනාගෙන්. ඔව්. නිකමට හිතලා බලන්න යුද්ධය පැවතුණා නම් මේ වගේ වසංගතයක් ආවම කොහොමද පාලනය කරන්නේ? අද උතුරේ ආපු පොකුරත් සාර්ථකව පාලනය කළා. අර ගාඩියන් පුවත්පතේ කතාවට එහෙම නැත්නම් ගාඩියන් වෙබ් සංස්කරණය පිළිබඳව අද උත්තර දෙනවා අනික් පැත්තෙන් අරුණ නවවෙනි පිටුවේ යුද්ධය අවසන් යුද්ධයෙන් ඉවරුනේ කොටන්ගේ වලිග විතරයි කියලා ඔළුව කඳබඩ පිටරටවල ගාඩියන් පුවත්පතේ ප්‍රකාශිත අද්මිරාල් සරත් වීරසේකරගෙන් පිළිතුරු කියලා. එතුමා සඳහන් කරනවා දෙමළ ඩයස්පෝරාව ඉතාමත්ම ශක්තිමත් විදිහට යුරෝපයේ සිට ක්‍රියාත්මක වන නිසා අපට සිද්ධ වෙනවා රජයේ සම්පූර්ණ ශක්තිය යොදවලා මෙයට විරුද්ධ වෙන්න. ගාඩියන් පුවත්පත මේ සිදුවීම ඉල්ලා අස්කර ගත්තේ රජය ඉක්මනින් මැදිහත් වුණු නිසායි. එක්තරා ජයග්‍රහණයක් විදිහට සලකන්නත් පුළුවන් කියලා අර ප්‍රසාද් කියපු කාරණාව රියාඩ්මිරාල් සරත් වීරසේකර මහත්මයා තහවුරු කරනවා. ඒ වගේම අද දිනමින ප්‍රධාන පුවත වන්නේ ජනපති අගමැති වැඩපිළිවෙල නිසා කොරෝනා මර්ධනයේදී අපේ රට ඉදිරියෙන් කියලා මල්වතු අස්කිරි මහනා හිමිවරු පවසා සිටින බව අසේල කුරුළු වංශ වාර්තා කරනවා. දිනමිනට කොරෝනා වෛරසයෙන් රට මුදා ගැනීමට ජනපති අගමැති ප්‍රමුඛ සෞඛ්‍ය හා ආරක්ෂක අංශ එකට එක්ව ගෙන යමින් තිබෙන වැඩපිළිවෙල ඉතා සාර්ථක බව මල්වතු අස්කිරි මහනා හිමිවරු පවසුවේ. ඊයේ සෞඛ්‍ය හා පෝෂණ අමාත්‍ය සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය උන්වහන්සේලා බැහැ දැක්ක අවස්ථාවේදී වෙරදිලා හරි අගමැති සහ ජනපති මත දෙකක් නියෝජනය කරන දේශපාලන පක්ෂ දෙකක හිටියා නම් මේ අර්බුදකාරී ව්‍යවස්ථා තත්ත්වය ඇතුලේ කොයි වගේ තත්ත්වයක් ඇති වෙන්න තිබුණාද කියලා අපිට 2019 පාස්කු ප්‍රහාරයෙන් පස්සේ ඇතිවෙච්ච තත්ත්වයක් එක්ක සංසන්දනය කළ බැලුවාම ඒ කියන්නේ බෝල පාස් කර ගැනීම සිද්ධ වෙනවා. පැහැදිලිව. ඒක නිසා මම කියනවා ඒක තමයි වැදගත්. මොකද ආණ්ඩුක ව්‍යවස්ථාව අනුව විධායක සහ ව්‍යවස්ථාදායකයේ තියෙන්න ඕන එක ස්ථාවරයක්. එහෙම නුනොත් තමයි මොකද ආචාර්ය එන්.එම්. පෙරේරා මහත්මයා මේක විග්‍රහ කරා. ඒ වගේම මහානාහිමියන්ගේ ප්‍රකාශයත් සමග චීන ජනාධිපතිතුමා ලංකාවේ ජනාධිපතිවරයා අගීමට ලක් කරා අගමැතිවරයා අගීමට ලක් කරා මත විපක්ෂය මුකුත් කිව්වේ නැහැ ඒකට. දැන් මල්වතු අස්කිරි මහානාහිමියන් අගීමට ලක් කරාදිත් මතන්නේ ඔවුන් මොකක් කියයිද දිනුස. මොකද අපි දන්නවා දැන් මොනවා හරි දෙයක් කිව්වොත් ඔවුන් බොහෝ විට කිව්වේ ශ්‍රී ලංකාව අසාර්ථකයි කියලා විපක්ෂ ඇතම් දේශපාලන නායකින්. නමුත් මෙන්න දැන් ලැබෙනවා සහතික මේ ප්‍රායෝගික සහතික මේවා උගන්ලා ගන්න බැරි සහතික. ඉතින් මම හිතන්නේ අර දේශපාලනයේ අර පාට කණ්ණාඩි වලින් බලන්න නරකයි. මොකද එහෙම බලන අයට තමයි මම හිතන්නේ ජනතාවගෙන් හොඳ ප්‍රතිචාරයක් ලැබෙන්නේ නැත්තේ. ඔව්. හෙට විජයග්‍රහණයේ සමරුව පැවැත්වෙනවා. මව්බිම් පුවත්පත වාර්තා කරන විජයග්‍රහණයේ දිනයට සමගාමීව හමුදාවේ 14000කට උසස් වීම කියලා මව්බිම් පුවත්පත වාර්තා කරනවා. අපරිමිත කැපකිරීමක් කරපු හමුදාවේ 14කට උසස් වීම ලැබීමට 14000කට උසස් වීම ලැබෙනවා. අද අරුණ පුවත්පත වාර්තා කරනවා දෙවෙනි පිටුවේ කොවිඩ් රෝගීන්ගේ ව්‍යාප්තිය පිළිබඳව ලංකාවේ සහ ලෝකයේ තත්ත්වය කොහොමද කියලා වාර්තා කර සිටිනවා. ලංකාවේ මුළු රෝගීන් ගණන 970යි. ඊයේ හමු රෝගීන් ගණන 10යි. සුව වූ රෝගීන් ගණන 538යි. ඒ කියන්නේ 50ට වඩා වැඩි පිරිසක් මේ වන විට සුව වී තිබෙනවා. මියගේ ගණන 9යි. ඒ අනුව ලෝකයේ තත්ත්වය කොහොමද කියලා තරුණ වාර්තා කරනවා. 47,54,992ක් වාර්තා වෙනවා. ලෝපුරා කොවිඩ් ආසාදිතයන් මරණ 3,13,916යි. මේ මිනිස් ජීවිත. ඇමරිකා එක්සත් ජනපදයයි ඉදිරියෙන් සිටින ආසාදිතයන් සංඛ්‍යාව අතින් රුසියාව දෙවෙනියට ඉන්නවා, ස්පාඤ්ඤය තුන්වෙනි තැන, බ්‍රිතාන්‍ය හතරවෙනි තැන, බ්‍රසීලිය පස්වෙනි තැන ඉන්නවා. දෘශ්‍ය මෙතෙන්දී දැන් අපේ අසල්වැසි රටවල ඉන්දියාව ඉතාමත් බරපතල තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඊයේ වෙනකොට 90000ක්. ඔව්. ඒ කියන්නේ චීනයේ ජනතාවට වඩා වැඩි වෙලා තියෙනවා. එතකොට ඊයේ දිනේ තුලදී 4864ක් චීනයේ වාර්තා සමාවෙන්න ඉන්දියාවේ වාර්තා වෙලා තියෙනවා. චීනය අවිබවලා ගිහිලා තියෙනවා. ඒකට මේ තත්ත්වයක් සමගම අපි ශ්‍රී ලංකාවේ මේක කොහොමද බලපාන්නේ? මම හිතන්නේ මුහුදු සීමා උතුරු නගරන මුහුදු සීමාව සහ ඒ අවට පරිසරය ඉතාමත් වැදගත්. මොකද අපි දන්නවා බෞද්ධ දීවර යාත්‍රාවලින් මසුන් මෙරීමට යනවා යම් යම් සම්බන්ධතා ඇති වෙන්න පුළුවන්. ඒ නිසා මම හිතන්නේ නාවික හමුදාව වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළේ සියලු බලධාරීන් දැඩි අවධානයක් යොමු වෙන්න ඕනේ. මොකද ඉන්දියාව කියන්නේ අපේ ආසන්නම රට. සතුරුම් 22ක් වගේ දුර ප්‍රමාණයක් තියෙන. නිසා එහි ව්‍යාපෘතිය වැඩි වෙලා තියෙනවා. මම හිතන්නේ ඒකට හේතුව දිනුස විවිධ මත පළ කරනවා. අපි ඒක ඉදිරියේදී කතා කරමු. ඔව්. ඒ අතර දැන් බ්‍රසීලිය තත්ත්වයක් එන්න දරුණු වෙන්න පටන් අරගෙන තියෙනවා. බ්‍රසීලයේ සෞඛ්‍ය අමාත්‍යවරයා ඊයේ ඉල්ලාස් වුණා. මේ සෞඛ්‍ය අමාත්‍යවරයා පත් වුණේ මීට මාසයකට කලින්. ඔහු මාසයයි වැඩ කළේ. අයින් වෙන්න සිද්ධ වුණා. බ්‍රසීලයේ ඇත්තටම මරණ සංඛ්‍යාව අතින් දැන් ඊටාම ශීඝ්‍රයෙන් ඉදිරියට එන්න හේතුව බ්‍රසීලයේ ජනාධිපතිවරයාගේ මේ යම් යම් තීන්දුව. ඒ වගේම බෙල්ජියමේ
අගමැතිවරයාත් ආවා මම හිතන්නේ ඊයේ රෝහලකට. ඒකට රෝහලේ කාර්යමණ්ඩල පේලියකට හිටියා. ඔහු හිතුවේ ඔහු පිළිගන්නේ කියලා. නමුත් ඔවුන් පිටුපස හරවලා විරෝධය පළ කරා මුළු රෝහල් කාර්යමණ්ඩලයේම බෙල්ජියම් අගමැතිවරයාට. ඔව්. බ්‍රසීලයේ ජනාධිපතිවරයා අර අපේ භාෂාවෙන් කියනවා නම් පිස්සු කෙලිනවා. එහෙමයි විශේෂයෙන්ම ජාත්‍යන්තර මාධ්‍ය පවා වාර්තා කර සිටින්නේ. ඒ නිසා තමයි බ්‍රසීලයේ තත්ත්වය නරක වෙලා තිබෙන්නේ. රටක නායකත්වය කොතරම් වටිනවද මේ වගේ අවදානම්කාරී අවස්ථාවක ජනතාව බේරා ගැනීම සඳහා. කොවිඩ් නිසා පෞද්ගලික අංශයේ 70%ක් ගෙදරලු. අද අරුණ පුවත්පත වාර්තා කරන්නේ උදේජී වේකනායකයි වාර්තාව ගෙන එන්නේ. කොවිඩ්-19 පැතිරීම හේතුවෙන් පෞද්ගලික ආයතනවල සමස්ත සේවක සංඛ්‍යාවෙන් 70%ක් පමණ ගෙදර ඉන්නවා. සෑම සේවකයෙකුටම වැඩමුළු ක්‍රමයක් හෝ වෙනත් සුදුසු වැඩපිළිවෙලක් ඔස්සේ රාජකාරී කිරීමට අවස්ථාව ලබා දීමට තීරණය වෙලා තිබෙනවා. දැනට නිවෙස්වල සිට රාජකාරී කරන සේවකයන් අවසානයේට ලැබූ සම්පූර්ණ වැටුපෙන් 50%ක් හෝ රුපියල් 14,500ක මුදල යන මේ දෙකෙන් වඩා වාසිදායක මුදල සේවකයන්ට ගෙවීමට තීරණය කර තිබෙන බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහත්මයා සඳහන් කළ තිබෙනවා. මේ යෝජනාව සම්පූර්ණ වැටුප ගෙවන ආයතන සඳහා අනුකූල කර ගැනීමට ජාතික කම්කරු උපදේශක සභාව තීරණය කළ තිබෙනවා. 70%ක් ගෙදර. ඊළඟට අද අරුණ වාර්තා කරන විදිහට කොවිඩ් ආසාදිත වූ 960න් 538කටම දැන් සුවයි. ඒක සුවදායී පුවතක්. 960න් 538කටම සුවයි. ඊළඟට අරුණ පුවත්පත කියනවා ගැසට්ටුවට පවිත්‍රාගේ අත්සර නැතුව කොවිඩ් සටනේ නිලධාරීන් අසීරු වේ කියලා උදේජී වේකනායකයි වාර්තා කර සිටින්නේ. ඒ වාර්තාව අනුව 1879 අංක 3 දරන නිරෝධායන රෝග සහ බෝවන රෝග පාලනය කිරීම සඳහා ආඥාපනතේ කොවිඩ්-19 සඳහා වූ නියෝග පනවමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට නියමිතව තිබුණා. නමුත් අමාත්‍යවරිය තවම ඒකට අත්සන් කළ නැති නිසා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ගැටළු වලට මුහුණ දී තිබෙන බව තමයි එම සංගමේ සභාපති උපුල් රෝහණ මහත්මයා සඳහන් කරන්නේ. කොවිඩ්-19 රෝගීක විමර්ශනය කිරීම, පාලනය කිරීම, අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම, රෝහල්ගත කිරීම, මෘත ශරීර සඳහා සිදු කරන නෛතික ක්‍රියාමාර්ග නිවැරදිව ගැසට් කර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ පොලිසියට බලතල ලබා දීම කියන කාරණා මේ ගැසට් නිවේදනයෙන් ප්‍රකාශ වෙලා තිබෙනවා කියලා තමයි පුවත්පත වාර්තා කර සිටින්නේ. අද දිනේ මම හිතන්නේ පුළුවන් නම් ඒක නිවැරදි කරන්න ඉතාමත් හොඳයි සෞඛ්‍ය ඇමතුමේ. මොකද දන්නවද දැන් අර මලසිරුරු ආදානය කිරීම සම්බන්ධයෙන් ගිහිල්ලා තියෙනවා සමහර පාරසල් අධිකරණයට. ඒ වගේම සමහර අය මේ නිරෝධායන නීතියට ඇඳෙන නීතියට එරෙහිව අධිකරණයට ගිහිල්ලා තියෙනවා. ඒතකොට මේ සටනට විරුද්ධ ප්‍රතිවිරුද්ධ බලවේග ක්‍රියාත්මක වෙනවා. මේ කොවිඩ් පරාජය කිරීමේ සටනට එරෙහිව යම් යම් පාරසල් සහ යම් යම් උවමනාවන් අනුව. ඒ නිසා ඊට හොඳම පිළිතුර තමයි මේ වගේ දේවල් වලදී රාජ්‍ය නිලධාරීන්ගේ ආරක්ෂාවට ඒ නීතිය හරි නීතියක් බවට පත් කිරීම, ගැසට් නිවේදන හරි නීතියක් බවට පත් කිරීම නිසා සෞඛ්‍ය ඇමතුමේට අපි වගකීමෙන් කියනවා මේ සඳහා කඩිනමින්ම ඔබගේ අවධානය යොමු කරන්න කියලා. විදේශගත ශ්‍රී ලාංකිකයන් 38,983ක් ලංකාවට එන්න කැමැත්තෙන් ඉන්නවා කියලා පින්කෙත හෙළ රන් දෙරණේ යලි උපදින්නට හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරන පිරිස වෙන්න තිබේ. විදේශගත ශ්‍රී ලාංකිකයන් 38,983ක් ලංකාවට එන්න කැමැත්තෙන් ඉන්නවා. ඔවුන් පීවරෙන් පීවර තානාපති කාර්යාලවල ලියාපදිංචි වූ අනුපිළිවෙල අනුව ගෙන්වා ගැනීමට තීරණය වී තිබෙනවා. ඊට අමතරව කුඩා දරුවන් සහ රෝගී අය වයෝවෘද්ධයට විශේෂ අවධානයක් යොමු කරන බවත් වාර්තා වෙනවා. ලංකාදීප කියනවා බාහිර සමාජයේ කොරෝනා අපකුරු පාලනය හමාරයි කියලා. බාහිර සමාජයේ කොරෝනා අපකුරු පාලනය කර හමාරයි. අවසන් දවස් 17 තුල බාහිර සමාජයෙන් කොරෝනා රෝගීන් වාර්තා වුණේ නැහැ, ආසාදිතයන් වාර්තා වුණේ නැහැ. නාවික පුකුරෙත් 75%ක් අවසන් යුද හමුදාපතිතුමයි මේ ප්‍රකාශය කරන්නේ. සුජිත් හේවාජූලිගේ වාර්තා කර සිටින්නේ. හැබැයි මේ තත්ත්වය මෙහෙ වුණත් කොළඹ ගම්පහ දිගටම ඇඳරි නීතිය ක්‍රියාත්මක වන බවත් අද ලංකාදීප පුවත්පත වාර්තා කර සිටිනවා. සෙසු දිස්ත්‍රික්ක 23 අලුයම පහට ඉවත් කර රාත්‍රී 8ට නැවතත් ඇඳරි නීතිය පැනවෙනවා. මේ තත්ත්වය ඇතුලේ PCR පරීක්ෂණ 44,000ක් කරලා කියලා වසංගත රෝග විද්‍යා අංශය ප්‍රකාශ කර සිටිනවා. PCR පරීක්ෂණ 44,000ක් මේ වන විට ක්‍රියාත්මක කරලා තිබෙනවා. අංශ කිහිපයක් තුලින්ම තමයි. ඔව් අංශ කිහිපයක් තුනේ ඒ කියන්නේ නගර සභාව ඒ කියන්නේ කොළඹ නගර සභාවෙන් ක්‍රියාත්මක වෙනවා. මේ ආදී විදියට 44,000ක් ක්‍රියාත්මක කළ තිබෙනවා. මේ වන විට රුපියල් 35 කෝටි 20 ලක්ෂයක් පමණ මේ සඳහා වියදම් කර තිබෙන බව තමයි වාර්තා කර තිබෙන්නේ. 7,500 8,000ක් පමණ දිනුෂ යනවා එක පරීක්ෂණයකට. එතකොට 35 කෝටි යකට වැඩි ප්‍රමාණයක් මුදල වියදම් කරමින් තමයි PCR පරීක්ෂණ 44,000ක් මේ වන විට සිදු කරමින් පවතින්නේ. ඒ වගේම අද මව්බිම් පුවත්පත වාර්තා කරනවා තවත් කාරණා කීපයක්. ඒ තමයි මේ තත්ත්වය
සුබදායි අත්තට හැරිලා තිබුණා වුණත් තවදුරටත් ආසාදිතයන් රෝග ලක්ෂණ නැතිව සමාජයේ ඉන්න පුළුවන් කියන සැකය මත අපි සියලු දෙනා ඊ타මත්ම වගකීමෙන් සහ සෞඛ්‍ය පුරුදු සෞඛ්‍ය ක්‍රමවේද නිසි ක්‍රමවේද අනුගමනය කරමින් දිනක කටයුතු කරන්න ඕනේ, දෛනික කටයුතු කරන්න ඕනේ. රාජ්‍ය පෞද්ගලික ආයතනවල වැඩ කරන හැටි අද සිට පරීක්ෂාවට ලක් කරන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහත්මයා ප්‍රකාශ කර සිටිනවා. විශේෂයෙන්ම CCTV මගින් ඒ වගේම සිවිල් හමුදා නිලධාරීන් සිවිල් පොලිස් නිලධාරීන් මගින් මේ කටයුතු පරීක්ෂාවට ලක් කරනවා. ඒ අනුව අද සිට මේ කටයුතු පරීක්ෂාවට ලක්වන බව තමයි සඳහන් වෙන්නේ. රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවල සේවකයන්ගේ කටයුතු කොයි ආකාරයෙන්ද? කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය අංශ ලබා දී ඇති උපදෙස් කඩ කරන සේවාස්ථානවලට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව අජිත් රෝහණ මහත්මයා සඳහන් කරනවා. මේ පරීක්ෂාවන් සිදු කිරීම සඳහා පැමිණෙන නිලධාරීන්ට සහාය දක්වන ලෙස පොලිසිය ආයතන ප්‍රධානීන්ගෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම පෞද්ගලික සහ කුලී රථවල පෞද්ගලික ගමන් බිමන් යා නොහැකි බවත් රැකියාව සඳහා යාමට පමණක් ඒ වාහන යොදාගත හැකි බවත් අජිත් රෝහණ මහත්මයා සඳහන් කර තිබෙනවා. ඒ වගේම අද ලංකාදීප පත්‍රයේ තිබුණා වැඩට එන යන්නේ ණයට ප්‍රවාහන පහසුකම් සපයා ගැනීමේ ගැටලු තියෙනවා නම් කුලී රථ එහෙම නැත්නම් ත්‍රිරෝද රථ වල සේවය ලබා ගන්න පුළුවන්. ඒකට බාධාවක් නැහැ කියලා. නීතිය නමන්න පුළුවන් මනුෂ්‍යත්වය වෙනුවෙන් හැබැයි මූලික අවශ්‍යතාව තමයි මේ නීති පැනවීම, මේ රීති ක්‍රියාත්මක කිරීමේ මූලික අවශ්‍යතාව තමයි COVID-19 වසංගතය පැතිරීම වළක්වන්න. ඒ නිසා ඒක නීතියකින් පාලනය වෙන්න කලින් අපිම හිතමු. විරාමයක් ලබමු. යලිත් අපි උදේ පත්තර අතර අපේ තේවලට ඉතිහාසගත හොඳ මිලක් සතුටුදායක පුවතක් වාර්තා කරනවා දිනමින පුවත්පත. ඒ අනුව පහුගිය කාලේ ලැබිච්ච රුපියල් 80ත් 100ත් අතර මුදල මේ වෙනකොට තේ කිලෝවකට අප්‍රේල් මාසෙද රුපියල් 130 දක්වා ඉහළ අගයක් ගෙන තිබෙනවා. ඒ අනුව නිමිතේ කිලෝග්‍රෑමයක් සඳහා ලැබුණු රුපියල් 350 500 අතර මිල රුපියල් 750 දක්වා ඉහළ ගිහිල්ලා තිබෙනවා. මේක රටක් විදියට ඩොලර් ඕන වෙලාවක අපිට ඉතාමත්ම වටින සහ සුබදායී පුවතක්. ඒ වගේම තේ වගාවේ නියැලි තේ කර්මාන්තයට සම්බන්ධ සියලු දෙනාට හොඳ ආරංචියක් සතුටුදායක ආරංචියක් මේ වැදගත්ම දෙයක් තමයි මේ තත්ත්වය අපි ගෙනියන්න ඕන ඉදිරියට. මොකද අපි දන්නවා තරණකාරී තත්ත්වයෙන් කෙන්යාව ශ්‍රී ලංකාවට දැඩි තරගයක් ලබා දෙනවා ඒ අතින්. ඒ වගේම අපි දන්න ප්‍රතිඅපනයන භෝග ප්‍රශ්න නිසා පසුගිය ආණ්ඩුව කාලේදී විශාල වශයෙන් අපේ රටට හුඟක්ම අපිට තිබුණු කීර්තිය නැති වුණා ඒ ද්‍රව්‍ය වලට. විශේෂයෙන්ම තේ සඳහාත් ඒ දේ වෙනවා. කසල තේ වගේ දේවල් වලට ඒක බලපෑවා. විශේෂයෙන්ම කරුංකා කුරුඳු අනිකුත් දේවල් සම්බන්ධව මේ වගේ ප්‍රශ්න මතුවෙන නිසා ප්‍රතිඅපනයන කිරීම බොහෝ දුරට වර්තමාන ආණ්ඩුව සීමා කරලා තියෙනවා. ඒක ඉතා වැදගත්. ඒ වගේ ඔබ කිව්ව මේ තේ කර්මාන්තයේ තත්ත්වය අපි ඉදිරියට ගෙනියන්න මොකද තරංකාරී රටවල් රැසක් බින්නවා මේ කොරෝනා තත්ත්වයෙන් පසුව ජාත්‍යන්තර වෙළඳපොළ අල්ලා ගැනීම සඳහා. ඔව්. අර විපත පවා සැපතට හරවා ගන්න අපිට පුළුවන් කියලා කිව්වා. මේ කොරෝනා වසංගතයත් එක්කම ඇමරිකාවේ ආර්ථිකය කඩා වැටුණා, දෛනික ජීවිතය කඩා වැටුණා. අපේ ඇඟලුම් වල බොහෝ ඉල්ලුම්කරුවන් ගේ රටවල් දැඩි අර්බුදයට මුහුණ දීපු නිසා ඇඟලුම් නිෂ්පාදන එහෙම නැත්නම් ඇඟලුම් කර්මාන්තය අභියෝගයකට මුහුණ දුන්නා. එතනදී බැසිල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයා නිර්මාණශීලී පියවරක් අරගෙන බැරිද අපිට මුහුණු ආවරණ මේ රටවල් වලට යවන්න කියලා තීන්දුවක් අරගෙන ඒ අනුව බ්‍රැන්ඩික්ස් වෙතින් ප්‍රථම මුඛ ආවරණ තොගේ එක්සත් ජනපදයට යවුණු බව අද මව්බිම් පුවත්පත වාර්තා කරනවා. ජනාධිපතිවරයාගේ විශේෂ නියෝජිත ලෙස ආර්ථික පුනර්ජීවනය සහ දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහත්මයා විසින් බ්‍රැන්ඩික්ස් සමාගමන අපනයනය සඳහා නිෂ්පාදනය කළ මිලියන 200ක් වූ ප්‍රථම මුහුණු ආවරණ තොගය ශ්‍රී ලංකාවේ සහ මාලදිවයින් ඇමරිකාර්ථානාපති බරිය වෙත බාර දුන් බව සඳහන් වෙනවා. මම ඒක ඉතාමත් හොඳ තත්ත්වයක්. මොකද මේක දැන් අපි අනිකුත් දේවල් සඳහා ඔබතු වගේ ඇඟලුම් කර්මාන්තය සඳහා යොදා ගන්නත් ඕන. මොකද දැන් මේක අවස්ථාව යනුව තමයි මුඛවාඩම යොදාගත්තේ. මේ වෙලාවට ලෝකේ තියෙන අවස්ථාවක් අනුව අනිත් එක තමයි චීනයෙන් බොහෝ විට දැන් යුරෝපයට යන ඇඳුම් ප්‍රමාණය අඩු වෙලා තියෙනවා දිනෝෂ. ඇමරිකාව සමහර දැන් චීනය සමග යම්කිසි ප්‍රශ්නයකට පැටලෙන්න හදන්නේ. මේ තත්ත්වයන් මත යම් අලුත් වෙළඳපොළවල් අපිට නිර්මාණය කරගන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. මේ සඳහා මම හිතන්නේ උපක්‍රමශීලීව අප අවධානය යොමු කළ යුතුයි. අපි ඉක්මනින්ම කොරෝනා මර්ධනය කරගෙන නැවත ආර්ථිකය සහ දෛනික කටයුතු යථා තත්ත්වයට පත්වීමේ වාසිය තමයි මේක. මේ අනුව අනිත් රටවල් නිෂ්පාදන කටයුතු ඇන හිටලා තියෙන මොහොතකදී අපිට පුළුවන් මේ අවස්ථා ප්‍රයෝජනට ගන්න. ඒ අතරේ
කොරේ පිටට මරයි කියලා අද අරුණ පුවත්පත සහ ජාතික පුවත්පත් බොහොමයක් මුල් පිටුවේ වාර්තා කරනවා ලොකු අකුරින් අම්ෆන් රට කලබයි කියලා. මේ වෙනකොටත් අම්ෆන් සුලිකුණාටුවේ බලපෑම අපිට දැනෙන්න පටන් අරගෙන තියෙනවා. ඉදිරිපෑ 24 තුල ලංකාවේ උතුරු ප්‍රදේශයට ඊසානට බරව ගමන් කිරීමේ ඉඩකඩ පවතින බව තමයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියන්නේ. ඒ වගේම 20 වෙනිදා තෙක් මේ අම්ෆන් කුණාටුවේ තත්ත්වය බලපෑම තිබෙනවා. අදත් සුළඟ සමග තද වැසි එළඹෙන්නට පුළුවන්. දිස්ත්‍රික්ක 10කට නායාම් අවදානම් පවතිනවා. ඉන්නේ අවදානම් තැනක නම් ආපදා මල්ල සූදානම් කරගන්න කුණාටුව සැඩ නිසා මුහුදු නොයා ඉන්න කියලා වාර්තා කර සිටිනවා. අද අරුණ පුවත්පත. එතකොට මොනවද මේ දිස්ත්‍රික්ක විශේෂයෙන්ම බෙන්ගාල බුක්කාශ්‍රිතව අම්ෆන් කුණාටුව ප්‍රචණ්ඩත්වයට පත්වීම නිසා දිස්ත්‍රික්ක 10කට ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් වී තිබෙනවා. ඒ දිස්ත්‍රික්ක බවට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නම් කර තිබෙන්නේ ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 10කට, මාතලේ දිස්ත්‍රික්කය, ඊට පස්සේ රත්නපුර, ඊළඟට කළුතර, මාතර, ඊට පස්සේ කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය, කෑගල්ල, ඊට පස්සේ විශේෂයෙන්ම කෑගල්ල දිස්ත්‍රික්කයේ අටියන්තොට දැරණියගල සහ දෙහියෝවිට කියන මේ ප්‍රදේශවලට රතු නිවේදන නිකුත් කරන බව තමයි ගොඩනැගිලි පර්යේෂණ ආයතනය කියන්නේ. දැන් එහෙම අවදානම් ප්‍රදේශයක ඉන්නවා නම් ආපදා මල්ල සූදානම් කරගන්න කියලා කියන්නේ මොකක්ද මේ ආපදා මල්ල? අවදානම් සහිත ප්‍රදේශවල ජීවත් වන ජනතාවට තම නිවෙස්වල ඔප්පු, රන් භාණ්ඩ, මුදල් ආදී බහලු ආපදා මල්ලක් සූදානම් කර තබා ගන්නා ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පුලි මහත්මයා සඳහන් කරනවා. මේ ආපදා මල්ලට අත්‍යවශ්‍ය ලේඛන ඇතුළු දෑ යොදා සූදානම් කර තබා ගැනීම වැදගත් බව ඔහු සඳහන් කර තිබෙනවා. ඒ වගේම දැන් මෙතෙන්දී මේ සියලු දේව කරන්නත් ඕන සමාජ දුරස්ථභාවය සහ සෞඛ්‍ය උපදෙස් අනුව. ඒක අපි අමතක කරන්න අන්නරකයි. දැන් දීවර කටයුතු සඳහා දීවරයන්ට යන්න එපයි කියලා කිව්වා මුහුදු. නමුත් තිරිකුණාමලය ප්‍රදේශයේ දීවරයන් පිරිසක් ඊයේ මුහුදු ගියා. නමුත් නාවික හමුදා දැඩි පරිශ්‍රමයක් යොදලා මේ අය නැවත හරවලා එව්වා. ඉතින් මෙහෙම ඉල්ලීමක් කරාට පස්සේ ඒකට අවංකව සවන් දෙන්න. අවංකව කටයුතු කරන්න. මොකද ආරක්ෂක අංශ වල තවත් කාරණා රසක් තියදී තමයි ඔබගේ ජීවිත ආරක්ෂා වෙනින් කටයුතු කරන්නේ. නමුත් ඒ අවස්ථාවේදී නාවික හමුදා දැඩි පරිශ්‍රමයක් යොදලා ඔබ නැවතත් ලංකාවට එව්වේ නැත්නම් මොකද වෙන්නේ දිනුෂ? මේ කුණාටු අසමගම. ඉන්පසු ඔබගේ පවුලේ අය තමයි හුඟක් ශෝකයෙන් මුහුද අයින්ට වෙලා බලාගෙන ඉන්නේ. ඔබ එනතුරු. ඒ නිසා ඒ වගේ දේවල් වලට වැළකෙන්න. මොකද ඊට ඕනෑකමින් ඉල්ලනවා දීවරින්ට මේ අවස්ථාවේදී මුහුදු යාමෙන් වළකින්න කියලා. ඔව්. කාලගුණ තත්ත්වය ඉතාම දරුණුයි. අද මව්බිම් පුවත්පත පිටුවක් පුරා ඡායාරූප පළ කරන පුවත්පත් කිහිපයකම මම දැක්ක එහෙම ඡායාරූප තියෙනවා. අද මව්බිම් කියන විදිහට අයහපත් කාලගුණයෙන් කෑගල්ලේ දෙකක් මරුට 200ක් විපතටපත් වෙලා මහවැසි තදසුලන් ජනදිවියේ කලඹයි කියලා මෙන්න අලව්වේ මෙහෙමයි, කෑගල්ලේ මෙහෙමයි, දියගල මේකයි තත්ත්වය, යට්ටපාත මේකයි තත්ත්වය කියලා ඡායාරූප සහිතව අද මව්බිම් පුවත්පත වාර්තා කර සිටිනවා. ඒ අනුව 15 වනදා රාත්‍රියේ සිට 16 වනදා අලුයම දක්වා පැවති ධාරානිපාත වර්ෂාව හේතුවෙන් කෑගල්ල දිස්ත්‍රික්කයේ පුද්ගල මරණ 2ක් සහ පුද්ගලයන් 200කට ආසන පිරිසක් අනාථ වී ඇතැයි කෑගල්ල දිස්ත්‍රික් ලේකම්වරයාගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් අද මව්බිම් පුවත්පත වාර්තා කරනවා. ඒ අතරේ ලංකාදීපය කියනවා දිසා 8ක පවුල් 835ක 2884ක් පීඩාවට මරණ 2ක්. දිස්ත්‍රික්ක 10ක නායාමේ අවදානමක් පවතින බවත් නැවත මතක් කර සිටිනවා ලංකාදීප පුවත්පත. ඊට පස්සේ අපිට පුළුවන් තවත් කාරණාවක් තියෙනවා. ඒ තමයි මව්බිම් පුවත්පත මේක අවධාරණය කරන්න ඕන කාරණාවක්. ගංවතුරක් ආවොත් නාවික හමුදාව සීරුවෙන් සිටින බව ප්‍රකාශ කර සිටින්නේ මව්බිම පුවත්පත. අර ලංකර ගන්න අකමැති වතුර ටිකක් දෙන්න අකමැති ගෙවල් ඉස්සරහා මල් වැඩන් තියපු නාවික හමුදාව මේ සඳහා සූදානම්ව සිටින බව සඳහන් කර සිටින මේ හැමෝම නෙමෙයි මෙහිම කළේ කීප දෙනෙකුයි එහෙම කළේ. නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් දෙසිල්වා මහත්මයාගේ උපදෙස් මත ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ තොරතුරු වලට අනුකූලව විශේෂයෙන්ම රත්නපුර, තවලම, ගිරිඋල්ල ආදී ප්‍රදේශයන්හි මේ වන විට මුදාගැනීමේ මධ්‍යස්ථාන සහ මුදාගැනීමේ කණ්ඩායම් ස්ථානගත කර ඇති බව සඳහන් වෙනවා. නැවත වතාවක් කියන්නම් කොහෙද ඒ කියලා. රත්නපුර, තවලම, ගිරිඋල්ල කියන ප්‍රදේශවල නාවික හමුදාවේ මුදාගැනීමේ කණ්ඩායම් මේ වන විට ස්ථාපිත කරලා තියෙනවා. ඒ කියන්නේ කොයිතරම් කොවිඩ් මර්ධනය කිරීමේ අවධානය තිබුණා වුණත් මේ හදිසි ආපදා තත්ත්වය පිළිබඳවත් සැලසුම් ක්‍රියාත්මකයි. ඊට පස්සේ අපිට පුළුවන් තවත් පීවර එහෙම නැත්නම් අංශ කීපයකට අදාළ පුවත් තියෙනවා. අපි ලංකාදීප පුවත්පතට ගියොත් ලංකාදීප පුවත්පතේ කියනවා වැටුණු ආර්ථිකයේ ගොඩ ගන්න රනිල්ගෙන් ආණ්ඩුවට යෝජනා කියලා. ඒ අනුව
කොරෝනා වසංගතය නිසා බිඳවැටුණු ශ්‍රී ලංකා ආර්ථිකය ගොඩනැගීම සඳහා වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳවත් අනාගත ආර්ථික අභියෝග ජයගැනීම පිළිබඳවත් නිවැරදි තක්සේරුවක් සිදු කර සැලසුම් වාර්තාවක් සකස් කරන ලෙස රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂයේ නායකයා හිටපු අග්‍රාමාත්‍යවරයා ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා. රනිල් වික්‍රමසිංහ මහත්මයා කියන හින්දා ඉතින් පිළිගන්න නැතුව බෑනේ නේද? මම හිතන්නේ මේ අවස්ථාවේදී යෝජනා කිහිපයක් ඉදිරිපත් කරා. සමහර යෝජනා පිළිගන්න පුළුවන්. සමහර යෝජනා අර දේශපාලන වශයෙන් තමයි ඉදිරිපත් කරන්නේ. ඒ නිසා මම හිතන්නේ කමක් නැහැ. දේශපාලන යෝජනා ASEAN හොඳ යෝජනා ඉදිරිපත් කරනවා නම් ඒක වරදක් නැහැ. මොකද අර මේ සමහරු ඉන්නවනේ අර මස් රාත්තල මිල්ලන විදිහේ. ඒ කියන්නේ කොච්චර දෙයක් කරත් ඒක දකින්නේ නැහැ. හොඳක් දකින්නේ නැති අයත් ඉන්නවා. ඉතින් ඒ අය කමක් වෙයි මම හිතන්නේ ඒකට 100ට 3යි කියලා කියන ඒ සමහරුන්ට එතකොට හිතා ගන්න පුළුවන් ඒ කවුද කියලා. ටිකක් දේශපාලනින් මෝරණකොට හරියයි ප්‍රසාද්. අද අරුණ පුවත්පත වාර්තා කරනවා පාර්ලිමේන්තුව විසිරුවා හැරීම හා මැතිවරණය පැවැත්වීම පිළිබඳ අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීම අද කියලා සරත් ධර්මසේන වාර්තා කරනවා. පාර්ලිමේන්තුව විසිරුවා හැරීම සහ ජුනි 20 වෙනිදා මැතිවරණය පැවැත්වීමට එරෙහිව ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීම සඳහා අගවිනිසුරු ජයන්ත ජයසූරිය ඇතුළු පංච පුද්ගල විනිසුරු මඬුල්ල අද සහ හෙට රැස් වෙනවා. ඒ අතරේ ඊළඟ කාරණාව තමයි අද අරුණ පුවත්පත කියනවා පාසල් ඇරීමට පෙර ඩෙන්ගු නසන්න කියලා සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශය සෞඛ්‍ය අධ්‍යාපනයට දන්වයි. පාසල් යළි විවෘත කිරීමට ප්‍රථම ඩෙන්ගු මර්ධන වැඩසටහන් අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශ අධ්‍යාපන අමාත්‍යාංශයට දැනුම් දීලා තිබෙනවා. මේකත් එක්කම අද මව්බිම් පුවත්පතේ වාර්තා කරන තවත් කාරණාවකට අවධානය යොමු කරන්න කැමති. ඒ තමයි මව්බිම් පුවත්පත ඇතුල් පිටුවක කියනවා මේ ඉස්කෝලේ අරින්න කලින් ඩෙන්ගු නසන්න කියලා කියද්දි අනුරාධපුරයේ ඩෙන්ගු රෝගීන් 263ක් දෙදෙනෙක් ජීවිතක්ෂයට වසංගත රෝග විද්‍යාඥ තේජන සෝමතිලක මහත්මයාගේ ප්‍රකාශයක් එක පැත්තකින් උපුටා දක්වනවා මව්බිම. අනික් පැත්තෙන් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය නොකිරීමෙන් කෑගල්ලේ මී උණ හිසෝසවයි තිදෙනෙක් මරුට 79ක් රෝහලේ. දැන් කොවිඩ් වලින් 9 දෙනානේ මැරලා තියෙන්නේ. ඔව්. දැන්ට මේ ඩෙන්ගු වසංගත ගැන අපි කතා කරන්න ගිහලා දින 2-3ක්වත් නැහැනේ. දැන්ටම දෙදෙනෙක් මැරලා අනුරාධපුරේ. ඒ නිසා මම හිතන්නේ මේ දැන් මේ අයහපත් කාලගුණයත් සමගම ඩෙන්ගු වසංගත හිසෝසවනවා. ඒ නිසා වහාම මම හිතන්නේ මේ දැන් තියෙන අවධානය ඒ කොවිඩ් සම්බන්ධයෙන් තියෙන අවධානයම ඩෙන්ගු සඳහා යොමු කරන්න. මොකද ගෙවත් තියෙන්නේ නිවසේ ඉන්නේ. අවට පරිසරය පිරිසුදු කරගන්න. මොකද සමහර කාර්යාල වලට හුඟ කාලෙකින් මාස දෙකකින් ඉන්නේ සමහරු යන්නේ. ඒතකොට කාර්යාල වලත් අවට පොඩ්ඩක් බලන්න. වතුර ටැංකිය කොහොමද තත්ත්වය? වතුර පිරෙන තැන් තියෙනවද? කාණු කොහොමද සුද්ධ වෙලාද කියලා කාර්යාල අවටත් මම හිතන්නේ කොරෝනා සම්බන්ධයෙන් පරිස්සම ඩෙන්ගු වලට දැම්මම යොමු කරන්න. මොකද අපිට ඒක ජයග්‍රහණය කරගන්න පුළුවන්. මොකද අපි විශාල අභියෝගයකට සාර්ථක මුහුණ දෙමින් තමයි මේ වෙලාවේ සිටින්නේ. ඩෙන්ගු ගැන ඔය Facebook වල නම් කියන්නේ ඉල්ලන් කෑමක් කියලා. ඉල්ලන් කඩලා ඇස්සේ නැහැනේ. විරාමයේදීවත් හිතලා බලමු. විරාමයක් ලබමු. මව්බිම් පුවත්පත වාර්තා කර සිටිනවා ඊයේ ප්‍රකාශ වෙච්ච ඇස් අරවන ප්‍රකාශයක් ඒ ජනාධිපති කොමිසම පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශන කරන. එහිදී සහරාන් අත්අඩංගුවට ගැනීම වැළැක්වුවේ පූජිත් හා නාලකයි කියලා ඊයේ ප්‍රකාශ වී තිබෙනවා. කාතන්කුඩු ප්‍රදේශයේ පිහිටි පල්ලි දෙකක් අතර 2017 ඇති වූ ගැටුමකට අදාළව තෞහිද් ජමාත් සංවිධානයේ නායක මොහොමඩ් සහරාන් හෂීම් අත්අඩංගුවට ගැනීම සඳහා ක්‍රියාත්මක මෙහෙයුම අත්හැර දමන ලෙසට එවකට පොලිස්පති දුරේ හෙබව පූජිත් ජයසුන්දර සහ එවකට ත්‍රස්ස විමර්ශන කොට්ටාසයේ ප්‍රධානී නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා යන දෙදෙනා විසින් උපදෙස් ලබා දී ඇති බව මීගම කොට්ටාස බුද්ධ ඒකකයේ හිටපු ස්ථානාධිපතිවරයා පාසුක ප්‍රහාර සම්බන්ධයෙන් සොයා බලන ජනාධිපති කොමිෂන් සභාවේදී ඊයේ සාක්ෂි දුන්නා. එහිදී කාතන්කුඩු ප්‍රදේශයේ පල්ලි දෙකක් අතර ඇති වූ ගැටුමක් සහ එම ගැටුමට මූලික වී ඇත්තේ සහරාන් නැමැති පුද්ගලයෙකු බවට තොරතුරු වාර්තා වූ බව උප පොලිස් පරීක්ෂකවරයා සාක්ෂි දෙමින් සඳහන් කර තිබෙනවා. අදාළ ගැටුමට හේතු වූයේ සහරාන් නැමැති පුද්ගලයා අන්තවාදී දේශන පැවැත්වීම සඳහා තවත් පාර්ශවයක් සමග ගැටුම් ඇති කර ගැනීම බව මෙහිදී සඳහන් වෙලා තිබෙනවා. මේ පිළිබඳ පරීක්ෂණ කරන්න ගියාම ඔව් ඒක හරි ඒක ගැන ඉස්සරහට යන්න ඕනේ නැහැ කියලා උපදේශ ලැබුණු බව තමයි සඳහන් වෙන්නේ. ඔතන තමයි වැදගත් වෙන්නේ. ඒවන දේශපාලන බලපෑම ඔන්න ඇවිල්ලා තියෙනවා. දැන් කොහෙන්ද ඇවිල්ලා තියෙන්නේ? දැන් පැහැදිලිවම කියන කොමිසමේදී හිටපු පොලිස්පතිවරයා සහ මේ අනිකුත් නිලධාරියෙක් නාලක සිල්වා කියන මහත්මයා මේ උපදෙස් දුන්නේ මේ නීතිය ක්‍රියාත්මක කරන්න.
ඔන්න එතකොට ඔවුන් සායාරාංගේ යාළුවෝද මිත්‍රින්ද ඥාතින්ද නැත්නම් දේශපාලන බලපෑමක් ඇති වුණාද? ඔන්න පොට පෑදිලා තියෙනවා. අනිත් එක තමයි අප්‍රේල් 17 වෙනි 2019 පාස්කු ප්‍රහාරය එල්ල වෙන දින 4කට කලින් කාත්තන්කුඩිය ප්‍රදේශයේදී යතුරු පැදියක් පුපුරවල අත්හදා බැලීමක් සිදු කළා. ඒකට ඒ ඉඩමේ පදිංචිකරු ගිහිල්ලා පොලිසියට කිව්වා. ඒ ගැන හෙව්වේ නැහැ. මේක කරේ මං හිතන්නේ පාස්කු ප්‍රහාරය සඳහා කරන අත්හදා බැලීමක් පුපුරන හෙව්වා හැබැයි ඒ පරීක්ෂණ වල මැයි 5 දක්වා කල් දැම්මා. එතකොට ඒක හරියට ඒ වෙලාවේ කරා නම් ඒ දින 7කට පස්සේ සිදු ඛේදවාචක නවත්ත ගන්න ඉඩ තිබුණා. ඔන්න දේශපාලන බලපෑම. ඔන්න හෝඩුවාව ලැබිලා තියෙනවා. දැන් මේ පරීක්ෂණය මෙච්චර වෙලා හරියට ආවා. මොකද වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා බාහිරට පත්වීම පසුව දැන් හරි මාර්ගයේ හරි ට්‍රැක් එකේ යනවා. බලමු දැන් මෙතනින් ඉදිරියට කොහාටද මේක යන්නේ කියලා. මව්බිම ප්‍රධාන සිරස්තලය වන්නේ පොල් ගෙඩි අකුරෙන් නොවුන් වාර්තා කරන පොලිස් කොමිසමට බලපෑම් කිරීමේ සිද්ධිය කරු බොරු කියයි කියලා සියල්ල ඔප්පු කරන මව්බිම සෝදානම් කියලා මව්බිම පරසක්වල ගහලා කියනවා. කොමිසම හමුවේ එහි සභාපතිවරයා සිදු කළ සත්‍ය ප්‍රකාශයක් අසත්‍ය හා ද්වේෂසාගත පුවතක් ලෙස වාර්තා කර ඇති බව හුවා දක්වමින් මව්බිම හා සිලෝන් ටුඩේ පුවත්පත්වලට එරෙහිව ප්‍රවෘත්ති නිවේදන නිකුත් කරමින් ජයසූරිය මහතා සුදු රෙදි ඇඳගෙන ජනතා මුලා කරමින් රට හමුවේ බොරු වපුරන්නට දරන උත්සාහය අපි දැඩි ලෙස හෙලා දකිමු කියලා මව්බිම පුවත්පත තදින් ලියලා තිබෙනවා. ඒ අතරේ ඊළඟ පුවත තමයි මව්බිමේ තියෙන රුපියල් 5000 දීමනාවෙන් යටිමඩි ගැසූ ත්‍රිමාලයේ ග්‍රාම නිලධාරියෙකුට වැඩවරදී ජාතික හැඳුනුම් පතිනුත් 30000ක් ගසා කාලා ත්‍රිකුණාමලී ලක්මාල්ගේ බන්දුගේ වාර්තා කර සිටින්නේ. ඒ අනුව ඇඳරි නීතිය හේතුවෙන් කරදරයට පත් වූවන් සඳහා ගෙවන රුපියල් 5000 දීමනාව ලබා දීමේදී පුද්ගලයන් 6 දෙනෙකුගේ ව්‍යාජ නම් යොදලා ඒ මුදල් වංචා කරලා තිබෙනවා. මේ පුද්ගලයා පිළිබඳව වාර්තා වෙන්නේ මෙම ග්‍රාම නිලධාරීවරයාගේ වංචාව සම්බන්ධයෙන් නගර හා කඩවත් ප්‍රාදේශීය ලේකම් අරුල් රාජ් මහත්මයා දිසාපතිවරයාට පැමිණිලි කරලා තිබෙනවා. ඒ අනුව හොයා බලද්දී මේ පුද්ගලයා මීට කලිනුත් ජාතික හැඳුනුම්පත් සකස් කිරීමේදී අය කරන ගාස්තුව රුපියල් 30000කට ආසන්න මුදලක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට දීලා නැහැ කියලා මීට කලිනුත් මේ වගේ වැඩ කරලා තියෙනවා කියලායි වාර්තා වෙන්නේ. ඒ අතරේ අද මව්බිම් පුවත්පත කියනවා කෝටි 226ක කුඩුජාවාරමේ මහමොලකරු කොස්ගොඩ තාරක සිරමැදිරියේ ෆෝන් 3කුත් තිබිලා වහාම බූස්සට මාරු කරයි. ඇතුළු පිටුවක තිබුණා මෙයාට සලකන්නේ නැත්තම් බන්දරාගාර ප්‍රධාන ජේලර්වරයාගේ පවුලේ අයට තර්ජනය කරලා තිබෙනවා. පවුලේ අයට කරදර වෙන්න පුළුවන් කියලා තර්ජනය කරලා තිබෙනවා. ඊළඟට මව්බිම් පුවත්පත කියනවා AL විෂයන් 4කට කැල්කියුලේටරේ පුළුවන් කියලා. මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ විෂයන් 4ක් සඳහා වැඩසටහන් සම්පාදනය කළ නොහැකි සාමාන්‍ය ගණක යන්ත්‍ර කැල්කියුලේටර්ස් ඒ කියන්නේ ප්‍රෝග්‍රෑම් කරන්න බැරි කැල්කියුලේටර්ස් පාවිච්චි කරන්න විභාග දෙපාර්තමේන්තුව අවසර දීලා තිබෙනවා. ප්‍රථම වතාවට. ඒ අතරේ අරුණ පුවත්පත මට මතකයි කියලා තිබුණා AL රිවිෂන් මේ AL වල එහෙම නැත්නම් උසස් පෙළ නැවත සමීක්ෂණය කල් ගිහිල්ලා තියෙන බවත් වාර්තා කර තිබුණා. මව්බිම් පුවත්පත තවත් වාර්තා කරන පුවතක් තමයි උපාධියට රැකියාවක් සොයාගත නොහැකි නම් ඒ අධ්‍යාපනය මොකටද කියලා ජනාධිපතිතුමා ප්‍රශ්න කරනවා. උපාධිධාරීන්ට රැකියාව සොයාගත නොහැකි නම් එය අධ්‍යාපනයේ වරදක්. රැකියා උපාධිධාරීන්ව සොයා එන ක්‍රමයක් ඇති කළ යුතුයි. දුරස් අධ්‍යාපන ක්‍රමය තවත් වැඩි දියුණු කිරීමට පියවර ගන්න ඕනි කියලා විශේෂයෙන්ම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා කියනවා. විදේශ අධ්‍යාපනය සඳහා මෙතරම් සිසුන් පිරිසක් යොමු වීම යහපත් ලක්ෂණයක් නෙවෙයි කියලා. ඔවුන්ගේ අධ්‍යාපනය සඳහා විදේශ විනිමය විශාල ප්‍රමාණයක් පිටරටට ඇදී යනවා. දරුවන් Tamanගේ ඈත්ව සිටීම මව්පියන්ට පීඩනයක්. මේ තත්ත්වය නතර කිරීමට නම් විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ විවිධාංගීකරණය විය යුතුයි. sannivedana තාක්ෂණය ඇතුළු නව තාක්ෂණික දැනුම, හෙද වෘත්තිය, සංචාරක ව්‍යාපාරය, ගුරු වෘත්තිය වැනි ක්ෂේත්‍රවල උපාධි පාඨමාලා හඳුන්වා දීම අතිශය වැදගත් බව මෙහිදී සඳහන් වෙනවා. ඒ අතරේ අපි කැමති මව්බිම් පුවත්පතට යන්න. මව්බිම් පුවත්පතේ විදේශ පුවත් අතර තියෙනවා ඊශ්‍රායලයේ චීන තානාපති හදිස්සියේ මියයි. අවුරුදු 57ක් වෙන මේ තානාපතිවරයා හදිස්සියේ මිය යාම පිළිබඳව පොඩි සැකයක් මතුවෙන්නේ. මොකද පසුගිය සතියේදී ඊශ්‍රායලයට ගිය ඇමරිකානු එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ඔහු කොවිඩ් වසංගතය පිළිබඳව චීනීය ප්‍රසිද්ධියේ දැඩි දෝෂ දර්ශනයට ලක් කළා. චීනය සමග එළඹීමට නියමිත තිබිච්ච ව්‍යාපෘති කිහිපයක් අත්සන් කිරීමත් ඊශ්‍රායල් බලධාරීන්ට කිව්වා කරන්න එපා කියලා. මේ තත්ත්වයත් එක්ක තමයි මේ මරණය පිළිබඳ සැකයක් මතුවෙන්නේ. ඊශ්‍රායල කියන්නේ ඇමරිකානුට හිතවත් රටක්නේ. ඒ ප්‍රශ්නයක් මතුවෙනවා. ඒකවල මේ ඇමරිකාවෙත් අර මිය ගියානේ චීන ජාතිකෙක් ඒ ප්‍රශ්නේ තියෙනවා.
එන මේ කාරණාත් එක තමයි මේ සැකය ලෝක දේශපාලනයේ තුලනයත් සමග තමයි මතුවෙන දිනුෂ. ඔව්. ඒ අතරේ දරුවන් ඉලක්ක කරගත් නව වසංගත රෝගයක් යුරෝපයේ පැතිරෙයි කියලා සසල කරවණු පුවතක් වාර්තා වෙනවා. බ්‍රිතාන්‍ය දරුවන් 100කට මේ වෙනකොට වැළඳිලා කවසාකි රෝගයේ ලක්ෂණ පෙන්වනවා. කොරෝනා රෝගයට සම්බන්ධයක් තියෙනවද කියලා සැකයක්. දරුවන්ට වැළඳෙන නව වසංගතයක් ගැන මේ බියජනක පුවත වාර්තා කරන්නේ අද මම පුවත්පත. ඒ අතරේ විදේශ පුවත් තක්ගාලා ඉවර කරන්න කැමති ක්‍රීඩා පුවත් ඉක්මනින්ම ඉවර කරන්න කැමති 1 දින හා 20 ක්‍රිකට් තරගාවලියකට ඉන්දියා පිළ ලංකාවට එන්න කැමති වෙයි. මම හිතන්නේ මේක ඉතාමත්ම හොඳයි මොකද කලාපීය සහයෝගිතාවක් වශයෙන් තමයි දැන් ඉල්ලීමක් කරලා තියෙනවා. ඒ සඳහා ඉන්දියානු ක්‍රිකට් බලධාරීන් අවධානය යොමු වෙලා තියෙන හැමෝම ජූලි මාසයේදී 1 දින තරඟ 3කට සහ 20යි තරඟ 2කට ඉන්දියා කණ්ඩායම ශ්‍රී ලංකාවට පැවෙනවා. ඒක ඉතාමත් හොඳ දෙයක්. මොකද සෙනග නැතුව තමයි ක්‍රීඩකයන් පමණයි ක්‍රීඩාංගන ක්‍රීඩා කරන්නේ. මේක හොඳයි. ඒ වගේම ජර්මනිය දැන් පාපන්දු තරඟ ආරම්භ වෙලා තියෙනවා. විශේෂයෙන්ම යුරෝපා පාපන්දු තරඟ ආරම්භ වෙලා දැන් දින 4ක් ගත වෙනවා. ඕනත් මම හිතන්නේ ක්‍රීඩාංගනවල ප්‍රේක්ෂකයන් නැතුව තමයි ක්‍රීඩා කරන්නේ. ඉතින් යලි ක්‍රීඩාව ආරම්භ කිරීමට මේක හොඳ ප්‍රවේශයක් දිනුෂ. ඔව්. අද මැයි මාසේ 18 වෙනිදා උදේ පත්තරෙන් අපි සමුගන්නේ ඉතිහාසයට ගරු කරමින් ඉතිහාසයට කෘතවේදීත්වය පළ කරමින්. ඔබට නිරෝගිමත් සුබ දවසක්. ආයුබෝවන්.